ब्रह्मा च लोकाधिपति सहम्पति कतंजलि अंदिवरम आयाचता संदिट्ट संत परजक्क जातिका देशेतु धम्मं अनुकंपि मम සහම්පති බ්‍රහ්මරාජයා ඇතුළු සියලු දිව්‍ය බ්‍රහ්ම පිරිසට සද්ධර්ම ශ්‍රවණය සඳහා ආරාධනා කරන අතරම අප සියලු දෙනා කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් මේ ශ්‍රී සද්ධර්මයේ දේශනා කරන මෙන් ගෞරවනීය ස්වාමීන් වහන්සේගේ දෙපා නමද ආරාධනා කර සිටිමු. සාදු සාදු සාදු. අවසරයි ස්වාමීන් වහන්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං ධම්මං සංඝං නමස්සාමි. ධම්මපීති සුඛං සේති විපස්සන්නේන චේතසා අරියප්පවේදිතේ ධම්මේ සදාරම්මති පණ්ඩිතාති. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, පූජනීය මහා සංඝරත්නයන් සහ පින්වත් මෑණිවරුන්ගෙන් අවසරයි. අපේ අර සතිපට්ඨානය කියන සූත්‍රය කේන්ද්‍රගත කරගත්ත 33 වෙනි භාවනා උපදේශය මේ සිද්ධ වෙන්නේ. පහුගිය සතියේ ඇත්තටම මට සාකච්ඡාවට සහභාගී වෙන්න බැරි වුණා. ඔය ශාරීරික දුබලකම් ප්‍රධාන කරගත්ත කාරණා කීපයක් තිබ්බ හින්දා. ඉතින් ඒ සතිය වෙනකොට අපේ කුසුම මෑණියෝ ආරාධනා කරලා තිබුණා ඔය ආනාපාන සති සූත්‍රයේ අවසාන කොටස වගේ වෙද්දී හරියටම කියනවා නම් 19 වෙනි දේශනාවේ ඒ තියෙන එක්තරා කාරණාවක් ගැන එකක් වැඩිදුර විස්තරයක් කරන්න තිබ්බොත් හොඳයි සංස කියලා ආරාධනාවක් කළා. ඒ කතාව හෝ ඒ කාරණාව නැවත වරක් ශ්‍රවණය කරන්නට සහ අනිත් ඇත්තන්ටත් ඒ දහම අපල දෙන්න මට අවස්ථාවක් දෙන්න අපේ හඳුන්නේ කියලා මට ආරාධනා කළා. ඉතින් ඒකට අනුව අද මේ දේශනාවම මම පොඩ්ඩක් වෙනස් විදිහකට කියන්න කල්පනා කරනවා. අපි ප්‍රස්තුතයේ ගමු. වෙනතන බුදුරජාණන් වහන්සේගේ සියලුම දේවල් සියලුම කර්තව්‍යයන් සිද්ධ වුණේ නිසියාකාර පිළිවෙලකට අනුව. නිසියාකාර රටාවකට අනුව. ඒක හරි පුදුමාකාර ලක්ෂණයක්. අඩුම තරමේ උන්වහන්සේ අර පස් මහ බැලුම් කියන කාරණා පහ පවා විමර්ශනය කළා. මේ ලෝකයට පැමිණෙන කොටත් කාලයේ දීපේ දේශයේ කුලයමව කියලා කියනවා ඒ කාරණා. ඉතින් එවන් වූ පිළිවෙලක් තිබිච්ච බුදු පියාණන් වහන්සේ අපිට දේශනා කරන ධර්ම තුල පැහැදිලිවටම ඔය කියන පිළිවෙල ගලා යා යුතුයි කියන එකයි මේ දාර්ශනිකයේ විශ්වාසය. ඒකයි මම පුද්ගලිකව බුදුරජාණන් වහන්සේට මේ තරම් ප්‍රිය කරන්නේ, මේ තරම් අලුම් කරන්නේ. උන්වහන්සේ දැකලා නැති වෙන්න පුළුවන් මම. ඒ වුණාට උන්වහන්සේ ගැන ටිකක් තේරුම් ගන්න පුළුවන්. 100% නම් මට බෑ කවදාවත් මම දන්නවට. හැබැයි යම් තාක් දුරට පුළුවන්. හැබැයි අපි හැමදාම අනික් පැත්තම තේරුම් ගත්තා වුණාට අපේ ජීවිතේ වටිනාකම හෝ අපේ ජීවිතේට වැදගත්කමක් තියෙන අනිත් කෙනෙක් කියන වචනය, දරන අදහස, දරන ආකල්පය, ප්‍රතිචාර දක්වන විදිහ මත යැප්පිලා ජීවත් වෙන ඔයත්වත් මමත් කියන මේ සංසාරගත සත්‍යයට බුදුරජාණන් වහන්සේ කියන අසහාය ගණේ මානුෂීය රත්නය කියලා දෙනවා. ඊට වඩා ක්‍රමයක් තියෙනවා.
ඔය වටිනාකම තේරුම් ගන්න කියලා. මොකද අපි හැමදාම කරන්නේ කොහේ හරි තැනක කොහේ හරි කොනක කෙලවරක අවස්ථානයක මුල්ලක හිර වෙනවා. ඊට පස්සේ එතන ස්ථිරයි කියන අදහසට එළඹිලා ජීවිතය ගෙනියනවා. මට හම්බෙච්ච අතිශයම වැදගත් ගණේ සංස්කෘතික කීප නමක් ඉන්නවා. ඒ අතර එක්කෙනෙක් ලංකාවේ සංස්කෘතිකනේ. උන්වහන්සේ මට කිව්ව දවසක් මේ දාවේ මම අවුරුදු 17ක් එක්තරා භාවනා ක්‍රමයක් විශ්වාස කරන්න කියලා කිව්වා. 100%ක්ම ඒ කියන විදිහටම කළා කියලා කිව්වා. ඒ කියාපු විදිහටම කළා කිව්වා. අවුරුදු 17ක්. හැබැයි ඒ අවුරුදු 17 දී මේ දේශනාව ඒ භාවනා ක්‍රමය කියලා දෙන විදිහටම කරනකොට උන්වහන්සේට තේරුණාලු මේකේ මොකක් හරි වැරද්දක් සිද්ධ වෙලා තියෙනවා කියලා. හැබැයි මේ වැරද්ද මොකද්ද කියන එක ගැන හරියට හොයාගන්න බැරි වුණා. බාහිර ඇත්තෝ ගොඩාක් එක එක අදහස් විවිධ වූ මතමතාන්තර ඉදිරිපත් කරනකම් සාහස හිතවලු මේක භාවනාවෙන්ම සකස් වෙන්න ඕන දෙයක් කියලා. උන්වහන්සේ ආපස්සට මතක් කරලා බලනකොට බුදුරජාණන් වහන්සේගේ දේශනාවත් උන්වහන්සේ කරලා තියෙන දේත් බලනකොට බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ හැම එකක්ම අනිත්‍යයි කියලා. උන්වහන්සේ කියනවා මේ දායි මම අවුරුදු 17ක් තිස්සේ එක භාවනා ක්‍රමයක් නිත්‍ය හැටියට පුරුදු කළා. පළවෙනි විභාගයෙන් මම ෆේල්. කතාව ඇත්ත. මොකද බුදු පියාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ලෝකේ සියලු දේම අනිත්‍යයි කියලා. අපි මොකක් හරි අදහසක් අරගෙන ඒ අදහස තුල එල්බිලා ඒක නිත්‍ය හැටියට තියාගෙන ඉන්නවා. නමුත් ඒ අදහස තුල තියෙන වචනාර්ථය අනිත්‍ය ගැන කියවෙන්න පුළුවන්. ඒක වෙන්නේ. ඒකට පළවෙනි භාගයෙන් ෆේල්. දෙවෙනි පාඩ මේ දාවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ හැම එකකින්ම දුක හට ගන්න පුළුවන් කියලා. හැබැයි මම භාවනාවේදී හරි භාවනාවෙන් හරි සපක් බලාපොරොත්තු වෙනවා කියලා කිව්වා. අපි හැමෝම එහෙම එකක් හිතනවා. ඔය දැන් කමඨාන් වාර්තා ආරම්භ බලන්න සැප ගැන විතරයි කතා කරන්නේ. අපි ඇත්තටම භාවනාවේදී රළුපරළු අදහසක් තියෙනවා නම් ඒක එළියට ගන්නවත් මනාප නැහැ. ඒක එළියට ගන්නවත් කැමැත්තකුත් නැහැ. හිතක් නැහැ. ඒ තරමට අපි සැපට කැමතියි. දුකට අකමැතියි. හැබැයි හැම දෙයකින්ම දුකක් ලැබෙනවා කියලා බුදුහාමුදුරු දේශනා කළා. එතකොට අපි මේ හඹා යන්නේ සැපක් නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ දුකට මුහුණ දෙන්න නම් උන්වහන්සේ මයෙන් අහනවා මේ දැන් මොකද කියන්නේ? දෙවෙනි විභාගෙට කොම්පේ. මේක ඇත්තටම වෙච්ච කතාවක්. ඊට පස්සේ තුන්වෙනි එක කිව්වා බුදු පියාණන් වහන්සේ අපිට කියලා දෙනවා මේ ලෝකේ ඔක්කොම අනාත්මයි. ඒ කියන්නේ අපිට පාලනය කරන්න බෑ. හැබැයි පුද්ගලිකව මම අවුරුදු 17ක් භාවනාවේදී හෝ මාව පාලනය කරන්න උත්සාහ කළා. මේ හිත පාලනය කරන්න උත්සාහ කළා කියලා බලහත්කාර විදියට. අවුරුදු 17කට පස්සේ තේරුණායි කිව්වා. මම මේ වැඩේ කරලා තියන්නේ දහම හැටියට හිතාගෙන උනාට දහමෙන් පිටේ ඉඳලා නේද කියලා. ඊට පස්සේ ලස්සන කතාවක් කිව්වා මේ දායි ඔය කියන කාරණා ටික දැක්කට පස්සේ මගේ ප්‍රශ්න ටික ඉවරක් වුණා කිව්වා. අන්න ඒ වගේ පින්නතුනේ අපි අපේ භාවනා ගමන ගොඩක් වෙලාවට පටන් ගත්ත තැනම ඉවර කරගන්න අදහස් හදා ගන්නත් පුළුවන්.
උදාහරණයක් ඇටියට අවසානයේ කරන්න තියෙන දේ පළවෙනියෙන් කරන්න පටන් ගත්තාම කරන්න දෙයක් නැති වෙන අවස්ථාවක් ගැන කාරණා මේ මෑත කාලයේදී හරියට එළියට එනවා. නමුත් ධහම කියලා කියන්නේ පුරුදු වෙන්න තියෙන දෙයක්. භාවේති බහුලී කරෝති ස්වාදීති තං අදිඨාති. භාවිතබ්බං සේවිතබ්බං ආසේවිතබ්බං භාවිතා කරන්ට පරිපූර්ණ කරන්ට වඩන්ට ඉච්ඡර දුර යන්නේ නැතුව අරගෙන බැලුවොත් තථාගතයන් වහන්සේගේ පළවෙනි දේශනාව වෙච්ච අර මේකදායේදී පස්වක තවුසන්ට කියාපු ධම්මචක්ක දේශනාවේ උනක් තියෙනවා ඒවන් ත්‍රිපරිවට්ටන් ද්වාදසාකාරං කියලා. තථාගතයන් වහන්සේ ඒ ධම්ම පුරුදු කරලා තියෙනවා. ත්‍රිපරිවට්ටන් ද්වාදසාකාර. ලේසි පහසු විදිහකට නෙවෙයි. හතරවල් තුන 12කට වගේ. ඉවන් වූ ආකාරයේ විදිහට වඩන්ට තියෙන දේ වඩලා පුරුදු කරන්ට තියෙන දේ පුරුදු කරලා බහැර කරන්ට තියෙන දේ බහැර කරලා. ඔය වගේ ආකාරයට ඒ තියෙන සම්පූර්ණ කාරණා පිරිසිදු දැකලාම තමයි නිත්හවට එන්නේ අවසානෙට එන්නේ. හැබැයි අපි ගොඩක් වෙලාවට ඉලක්කය තුල තියෙන කාරණේ ආරම්භයේ හැටියට කරන්ට ගත්තොත් එහෙම කරන්ට දෙයක් නැහැ. ඕක හරියට රහතන් වහන්සේ නම බවට පරිවර්තන වෙලා සෝතාපන්න වෙච්ච දෙන්න ප්ලෑන් කරනවා වගේ වැඩක් තමයි වෙන්නේ ඊළඟ. සාමාන්‍යයෙන් මේ ඇහෙන ප්‍රශ්නත් එක්ක දල කතාව නෝකයි තියෙන්නේ. දකින්න පේන්න තියෙන දල කතාව ඒකයි. මොකද රහතන් වහන්සේගේ මානසිකත්වය ගැන කලකනවා, හිතනවා, හොයනවා, එහෙම එකක් තියෙනවා කියලා හිතනවා. නමුත් ඒකේ එහෙම එකක් තියෙනවද කියන එක ගැන සැකයකුත් තියෙනවා. ඒ කියන්නේ රහත් වෙලා නමුත් සෝතාපන්න භාවයේදී අර සිද්ධ වෙන්න තියෙන විචිකිච්ඡාවෙන් නිදහස් වෙනවා කියන එක වෙලා නැහැ. මොන ඔය එකක් තියෙන්නේ මේ. නමුත් මම දකිනවා වුණා මේ ධාම හරි පිළිවෙලයි. මේක ආදි කල්යාණ, මජ්ජේ කල්යාණ, පරියෝසాన කල්යාණ කියලා කියන මුල, මැද, අග කියන මේ හැම තැනක්ම හරි පිරිසිදුයි. වගේම ඕකේ ඔය මුල කියන එක තියෙන්නේ මුලක් තියෙන්න ඕන හන්ද. මැද කියන එක තියෙන්නේ මැදකුත් තියෙන්න ඕන හන්ද. අග කියන එක තියෙන්නේ අගකුත් තියෙන්න ඕන හන්ද. ඕකේ අගක් විතරක් නම් තියෙන බුදුරජාණන් වහන්සේටම කියන්න තිබ්බා. මේ මොනාවත් කරන්න දෙයක් නැහැ අහවල් එක විතරක් කරගෙන හිටන ඉවරයි කියලා. එහෙම එකක් කියන්න ගියේ නැහැ උන්වහන්සේ. ඒකේ තේරුම මේ ගමන තුල අපි කියන ආකාරයටම ගමන් කළ යුතුයි කියන එක. මේ ගමන් කරන්නට ඕන මාර්ගය හරි ලස්සන චිත්‍රයකින් පෙන්වන භාවනා උපදේශය තමයි ආනාපාන සති සූත්‍රය. ඒ සූත්‍රයේ තියෙනවා කාරණා 16ක්. පළවෙනියෙන්ම ඔයයන්ටත් මතක ඇති මේ සාකච්ඡාව පටන් ගත්ත ගිය අවුරුද්දේ නොවැම්බර් මාසයේ මේ දවසට කිව්වේ ඔය ඇහෙන ශබ්ද වැඩි ගානකට ගන්න එපා. ඔය හිත දුවන එක වැඩි ගානකට ගන්න එපා. දැනෙන වේදනාවල් වැඩි ගානකට ගන්න එපා. ඒක හුදෙක් සිහියක් ඇති කරගන්න දෙයක් බවට විතරක්පත් කරගන්නකෝ කියන අදහසයි කිව්වේ. ඒ තුලින් හුදෙක් සතිමත් භාවයට පත් වෙන්න පුළුවන් තරමේ හිතක් හදා ගන්නකෝ කියලායි ආරාධනා කළේ. එහෙම ගන්න ඕන කියලා. එහෙම කරලා අපි කිට්ටු වුණා මේ શબ્දෙට, සිතවිල්ලට, වේදනාවට, ශරීරයට තව ටිකක් ගිහිල්ලා හුස්මට. ඔක්කත් එක්ක ඉන්න වුණාම අපිට ඔන්න හම්බ වුණා මේකට එන්න පුළුවන් ඉන්න බෑ. එන එක ලේසි ඉන්න එක අමාරුයි කියලා. ඊට පස්සේ හොයාගෙන ගියා ඇයි එන්න ලේසි ඇයි ඉන්න අමාරු කියලා. එතකොට අහු වුණා මේකට ඇඟිලි ගහිල්ලක් තියෙනවා. මේක කරන්න ඕන විදිහේ සකස් කිරීම ගොඩක් තියෙනවා. මම බලාපොරොත්තු වෙන ප්ලෑන් එකක් තියෙනවා. අර සාංශතිව වගේ දුක තිබ්බා වුණාට ඒ දුක නැතුව සැපක් හැටියට මේක ආටෝප කරන්න සාටෝප කරන්න මවාපාන්න දක්වන ඌමනාකමක් තියෙනවා. ඒ ටික අහු වුණා.
ඒවා දැක්කට පස්සේ නිෂ්ප්‍රභා වෙන්න පටන් ගත්තා. ඒවා දකින්න නිෂ්ප්‍රභා වෙන්න පටන් ගත්තා. ඊට පස්සේ අහුණා ඒ අහපු සද්දෙට හෝ වේදනාවට හෝ සිතවිල්ලට හෝ දැනෙච්ච ශරීරයේ තුල තිබිච්ච ඒ ස්පර්ශවලට හරි ආනාපාන සතියට හෝ අපේ බලාපොරොත්තු සහ බලාපොරොත්තු නොවන ස්වභාවයන් වගේක් තියෙනවා කියලා. ඒක හරි පුදුමාකාරයි. පළවෙනි ආස්වාසය හොඳට ආවනම් ඊළඟට එහෙම වෙන්න ඕනේ කියලා ඒ සැනින් අපේ හිත බලාපොරොත්තු ඇති කර ගන්න. ආස්වාසයේ මුල මට සිල්ට නොවුනා නම් ඒ සැනින් අපේ හිත අමනාපයක් ඇති කර ගන්න පුළුවන්. ආස්වාසයේ වැඩත් මේ කාලෙමයි ඉතින් අද නම් ඉවරයි. කකුල පොඩ්ඩක් වේදනාවක් දෙන්න පටන් ගත්තොත් එහෙම ඒ සැනින් හිත දුවන එකට යන්න පටන් ගන්න පුළුවන්. වෙන වෙන දේවල් සිහිපත් වෙන්න පුළුවන්, හිතට එන්න පුළුවන්. ඔය කියන කාරණාත් එක්ක අපිට හම්බ වුණා අප වටා තියෙන මේ සංවේදන ඉන්ද්‍රියන් එක්ක ගෑවිච්ච එකතු වෙච්ච ගෑවිච්ච මේ වෙන මොනවා හරි මානසික චෛතසිකව හදාගත්ත තව මොනවා හරි කාරණාවන් සමුදායකුත් තියෙනවා කියලා. ඒක හරිම සූක්ෂමයි. ඒක අල්ලන්න හරි අමාරු නා. හැබැයි tempat කරගත්ත හිතක් හෝ මුළු ශරීරයම මෘදු සහැල්ලු කරගන්න පුළුවන් වෙන තරමට අපේ හිත හදාගත්තට පස්සේ අපිට පුළුවන්කම හම්බ වුණා ඔය ආපස්සට මතක් කරලා ඒ වෙච්ච දේවල් ගැන අපිට හොයාගන්න. ඊට පස්සේ අපි ආපස්සට මතක් කරලා බලනකොට භාවනාව තුළදීම ඒ දවසේ භාවනාවේදී ශබ්දවලට හෝ සිතුවිලි වලට හෝ වේදනාවල් වලට හෝ අපේ ශරීරයේ හඳුනා ගැනීම වලට ආනාපානයට කියන මේ හැම දෙයකටම අපි ගාව තිබිලා තියෙනවා එක්තරා විදිහක මානසික බලවේගයක්. ඒක හොඳ හැටියට ගන්න, ඒක එපා හැටියට ගන්න, ඒක තල්ලු කරන්න, ඒක මනාප වෙන්න, අමනාප වෙන්න කියන මේ එක එක පැත්තට අපි යොමු කරපු දෙයක් තිබිලා තියෙනවා. ඒක අපි නෙමෙයි කරලා තියෙන්නේ බලාගෙන යනවා. හැබැයි ඒ උමනා එපාකම් කියන උගුල අපිමයි අපේ හිතට දීලා තියෙන්නේ සංසාරිකව. ඕකත් හඳුනාගත්තා. මේක හඳුනා ගන්නවා කියන එක දැන් ওই කියන තැනකට එන එකට කාලයක් තිස්සේ පුරුදු කරන්න ඕන භාවනාව. අනිවාර්යයෙන්ම මේ කියන්නේ එක භාවනාවක් එක ක්‍රමයක් දීර්ඝ කාලයක් තිස්සේ පුරුදු කරන්න වෙනවා. එතකොට විතරයි මේ වගේ කාරණා අහුවෙන්න පටන් ගන්න. කෙසේ හෝ නමුත් ඕවත් අහලගෙන අවසානයේදී අපිට හම්බ වුණා ඒ විදිහට මේවත් එක්ක ඔට්ටු වෙන මානසික වටපිටාවක් තියාගන්න නැතුව මේවත් එක්ක මේ සාමදානයෙන් ඉන්න පුළුවන් වෙන විදිහේ සිතිවිලි ධාරාවක් ඇති කරගන්නත් පුළුවන් කමක් අවස්ථාවක් තියෙනවා කියලා. ඒවත් එක්ක ඔන්න ඉන්න බලනකොට අපි ඇවිල්ලා වැටුණා ඕන එකකින් සිහියක් ඇති වෙනවා එච්චරයි කියන තැනකට. නමුත් ඒ හරියට එනකොට සූත්‍රයේ තුල බැලුවාම අපිට හම්බ වුණා ධම්මානුපස්සනා කියන කොටසක් තියෙනවා තව ඉතුරු වෙලා කරන්න. ඒකේ තියෙනවා තව කාරණා හතරක්. අනිත්‍ය දකින්න, විරාග දකින්න, නිරෝධ දකින්න, පටිනිස්සග්ග කියලා කියන මේ අතහැරීම දකින්න කියලා ආනාපානය තුල. නමුත් දැන් අපිට එහෙම බලන්න දෙයක් ඉතුරු වෙලා නැති බවක් ඔන්න පේන්නත් ගත්තා. භාවනාව ඇත්තටම කරලා තියෙනවා නම් ඕක ওই විදිහට තේරෙවි. හැබැයි අර අපක්ෂපාතී නිරීක්ෂණය කියන මොකද්ද වචනේ එළියට ආපුවාන්දා අපිට තියෙනවා අපි කරන කියන දේ ගැන හරි තුලනාත්මක විදිහට හිතන්න පුළුවන් පවා. ඒත් එක්ක අර කමඨහන් වාර්තාවට තියෙන මනාපය හෝ ඒක පුරුදු කරන බව හින්දම එහෙම නැත්නම් ආපස්සට මතක් කරන හන්දම ඔන්න අහුවෙන්න පටන් ගත්තා
අලුත් දෙයක් ඒ මොකද්ද මුලින්ම අර භාවනාව පටන් ගත්ත මුල්ම කාලේ සද්දයක් ඇහුණාම අපි ඒකට අමනාපය ඇති කරගෙන ඒ සද්දෙත් එක්ක ඔට්ටු වෙලා හිටියා වගේ පස්සේදී යන්න උපදේශයක් හම්බුණා ඔබට සාදර වෙන්න ඕන තියෙන්න දෙන්න ඕන එහෙම නැතිනම් ඕක සති මාත්‍රාවක් විතරක් කරගන්න ඕන කියලා. එහෙම නැතිනම් අපි ඒ શબ્දයට ඇලීමක් තියෙන තාක්කල් ඒ සද්දෙන් අපිට ගැලවෙන්න බැරි වෙලා තියෙනවා. හෝ ගැටීමක් තියෙන තාක්කල් ඒකෙන් ගැලවෙන්න බැරි වෙලා තියෙනවා. එහෙම නැතිනම් ඒ සද්දේ මට කරදර කරනවා අනිවාර්යෙන් මේක ඒකාකාරවම පවතිනවා කියලා හිතන තරමේ ස්ථිර සංඥාවක් තියෙන තාක්කල් ඒ සද්දෙන් අපිට බැහැර වෙන්න බැරි කමක් වෙලා තියෙනවා. වගේම ඒ ශබ්දය අතහරින්න අවශ්‍යතාවයක් ඇති නොවන තාක්කල් අපි ඒ ශබ්දය අත නොහැරලා තියෙනවා කියන එක හම්බ වෙන්න පටන් ගත්තා. අන්න එතකොටයි මම කිව්වේ අපි හිතාගෙන හිටියට මේ භාවනා ගමන තුල මොකක් හරි දෙයක් කරලා එක්තරා තැනක ගිහිල්ලා නවතිනවා හෝ කෙලවරකට යනවා හෝ ඉමකට යනවා කියලා හිතුවා වුණාට නෑ මේක වෙලා තියෙන්නේ ආපස්සට මුලටමයි වැටිලා තියෙන්නේ. මොකද්ද? අත්තිකායෝතිවා 50 සති පච්චුපට්ඨිතා හෝති යාව දේව ඥානමත්තාය පච්චිස්තතිමත්තාය අනිශ්චිතෝච විහෙරති නචකින්ච ලෝකේ උපාදීයති. මේ එකක්වත් මේ අල්ලගන්න තියෙනව නෙවෙයි. උපාදාන කරගන්න නෙවෙයි. අත්තිකායෝතිවා හෝ අත්ති වේදනාතිවා අත්ති චිත්තේසුවා අත්ති ධම්මේසුවා 50 සති පච්චුපට්ඨිතා හෝති. පිහිටා ඇත්තේ යමක් නිසාද? මොකක්ද ඒ හේතුව? සති පච්චුපට්ඨිතා හෝති. සිහිය ඇති කර ගැනීම සඳහාම පමණයි. කියන ඒ අත්දැකීමට අපි කිට්ටු වෙන්න ගත්තා. එතකොට අපිට උවමනාවක් තිබුණේ නැහැ තව දුරටත් මේකේ අනිත්‍යතාවයක් හොයන්න. මේ සිද්ධ වෙලා තියෙන දේ ඇත්තටම සිද්ධ වුණාද? මේ තුලින් ඇති වෙන හිතේ තැම්පත්කම ඇත්තටම මම අපාගත් එකක්ද? ඇත්තටම ඇති වෙච්ච එකක්ද කියලා අපිට අහන්න ඕනකම තිබුණේ නැහැ. අපි දන්නවා ඒක. මෙහෙම එකක් තිබ්බා මෙන්න මේ කාරණාවයි තිබ්බේ කියලා. මේක මම අපාගත දෙයක් නෙවෙයි, හදාගත දෙයක්වත් නෙවෙයි. ඇත්තටම භාවනාව තුළින් සැලසිච්ච දෙයක් කියලා. හැබැයි මුලට ආව වුණාට හිතන්ට නාකයි ඔය අග තියෙන එක මුල කරා නම් වැඩේ ඉවරයි කියලා. ඔන්න ඔතනයි පටලව ගන්න. මම ඒකයි මුලදීම කිව්වේ ඉලක්කය ආරම්භය කරගත්ත කල්හි කරන්ට දෙයක් නැති වෙනවා කියලා. අර මුලට එනවා කියන අදහසට ආපහු ආවේ. ඇතරම කියනවා නම් මුල කියලා කියන්නේ අපි පළවෙනියෙන්ම භාවනාව පටන් ගන්නකොට උපදේශය හම්බ වුණේ සද්ද කියලා කියන්නේ හුදෙක් සති මාත්‍රාවක් කියලා දරන්න ඕන කියලා. හිත දුවන එක තේරෙනවා කියලා කියන්නේ සිහියක් කියන එකයි මම කිව්වේ. භාවනා උපදේශය කරන ඇතෝ සංසලා ඒ කියලා දෙන්නේ ඒ තාලෙමයි. වේදනාව කියලා කියන්නේ වේදනාව දැනෙනවා නම් වේදනාව දැනෙන අහ තේරෙනවා නම් ඒකේ තේරුම අපේ හිත මේ ශරීරයේ ඇතුලේ වේදනාවක් තියෙන අහක් තේරුම් ගන්න තියෙනවා. මේ ශරීරයට ඇවිත් තියෙනවා කියන එකයි. ඒකෙන් කියවෙන්නේ සති මාත්‍රාවයි. සිහිය පිහිටාපු බවයි. හැබැයි ඒ සති මාත්‍රාව තුළ අපිට ඉන්න බෑ. ඒ සති මාත්‍රාව තුළ වැඩි වෙලාවක් ගත කරන්න බෑ. මනාප නැහැ. හිත කැමති නැහැ ඒකට. දුවනවා, පනිනවා. ආන්ගේ දුවන පනින ටික තමයි මම පුතා බුදුරජාණන් වහන්සේ අපිට උගන්වන්නේ. මට තේරෙන්නේ නැහැ කිව්වොත් එහෙම. ඔය කියන කාරණා ASCII. ඒවා දුවන්නේ කොහාටද? දුවන්නේ කොහොමද? ඇයි දුවන්නේ? කොහොමද දුවන්නේ? ඒ දුවන එක නතර කරගන්නේ කොහොමද? ඒක අවම කරගන්නේ කොහොමද? ඊට පස්සේ නතර කරගන්නේ කොහොමද කියන එක ගැන උගන්වන්නේ ඔය කියන දේශනාවෙන් තමයි. අන්න එහෙම වෙලා අවසානයේට අර චිත්ත සංකාර කියන ටිකත් ඔක්කොම ඉවරයක් කරගෙන ඊටානුපස්සනාවේ කොටස් ටිකත් පුරුදු කරලා අවසන් වෙච්ච වුණාම ඊළඟට ධම්මානුපස්සනාවට ඇවිල්ලා බලනකොට එතන ඉන්නේ ආපහු මුලම තමයි. හැබැයි මේ මුලට එන්න කෙනා අර පරණ මුල හිටපු කෙනා නන් නෙවෙයි.
එයාට ලෝකයේ සම්බන්ධයෙන් ගොඩාක් ලොකු ප්‍රථූල දැනුමක් තියෙනවා. වෙන මොකක්වත් නෙවෙයි ලෝකෙ කියලා කියන්නේ. ඇහැ කන නාසය දිවකය මනට අහු වෙන ඒ ලෝක. එච්චරයි. ඒක තුළ සිද්ධ වෙන දේවල් ගැන එයා හොඳට දන්නවා. එයාව කැළඹෙන්නේ කොහොමද? එයාව නොකැළඹෙන්නේ කොහොමද? එයාව තැම්පත් වෙන්නේ කොහොමද? එයාව තැම්පත් නොවෙන්නේ කොහොමද? එයාව සතිමත් වෙන්නේ කොහොමද? සතිමත් නොවෙන්නේ කොහොමද කියන හැම දෙයක්ම එයා අධ්‍යයනය කරලා තියෙනවා භාවනාවේ ওই කියන කාරණාවල් වල. හැබැයි ඒ කියන සම්පූර්ණ කාරණාවල් ටික සිද්ධ කරන්නේ නැතුව අවසානයේම විතරක් කරනවා කියලා හිතුවොත් ඒක ප්‍රායෝගික නැත. ඒකයි සැක සංකා තියෙන්නේ. නමුත් සිහියට ප්‍රධාන තැන දීලා පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියන ඒ කියන වචනෙත් එක්ක ගුණ වෙච්ච සිහියක් ඇති කරගෙන නිහතමානී වෙන්න පටන් ගත්තා නම් දැනගෙන තේරෙන දේ තේරුම් අරගෙන ඊන්ට ඒවට සාදර වෙන්න හිත හදාගත්තා නම් අන්න ඒකේනා කාලයක් යනකොට තේරුම් ගනීවි. ඔය ආනාපාන සති සූත්‍රයේ තියෙන කාරණා ටික තමයි මම සිද්ධ කරලා තියෙන්නේ. ඒ සූත්‍රේ කටපාඩම් කරගෙන කරේ නැති වුණාට කියලා. හැබැයි මූලික ටික සිද්ධ විය යුතුයි. මොකද්ද? පරිමුඛං සතින් උපට්ඨපිත. අපි අවසානට බලනකොට එතකොට ඇවිල්ලා තියෙන්නේ කොහාටද? මුලටම තමයි. ඒ මුල වෙන මොකක්වත්ම නෙවෙයි. මේ හැම එකක්ම තියෙන්නේ සිහිය ඇති කර ගැනීමට මිසක සතිමත් වීමට මිසක ඒ සතිය වඩා වර්ධනය කර ගැනීමට මිසක වෙනත් කාරණාවක් සඳහා නම් නොවේ කියන එකයි අපි අවසානට තේරුම් අරගෙන තියෙන ඒකම එක සත්‍යයි. ඒක පමණයි අපිට ඉතුරු වෙලා තියෙන කාරණාව. එතකොට භාවනා ගමන තුල අපි ගොඩාක් දුර ගිහිල්ලා වෙන කොහේ හරි හිර වෙලා ඉන්නවා නම් ඒකේ තේරුම එයා මුලට ඇවිල්ලා නැහැ කියන එකයි. ඒකේ තේරුම එයා ඇත්තටම අනිත්‍යයි කියලා හිතාගෙන හිටිය වුණාට එයා අනිත්‍යද නැහැ කියන එකයි. එයා හෙලවෙන කෙනෙක්. ඒකයි ඒකේ තේරුම. අනිසිත කෙනාගේ ලක්ෂණය තමයි නචකින්චි ලෝකේ උපාදීති. මේ ලෝකේ තියෙන කිසි දෙයක් උපාදාන කරගන්නේ නැහැ. එයාට සැකයක් නැහැ. විමසන්ත කාරණාවක් නැහැ. එහෙම මොකක්වත් නැහැ. එයා මුලට වෙලා ඉන්නවා. ඔන්න ඕකට තමයි සමාන බවක් මම දැක්කේ. සාරිපුත්‍රයන් වහන්සේ දේශනා කරන අර අං කැඩිච්ච හරකගේ උපමාව. ඇත්තටම ඒක හරි පුදුමාකාර උපමාවක්. උන්වහන්සේ ධර්මසේනාධිපති අපේ ශාසනය. ඒ ධර්ම සේනාධිපතිත්වය උන්වහන්සේ දරන්නේ බුදුරජාණන් වහන්සේගේ ආරාධනාව. තථාගතයන් වහන්සේ තමයි ඒකින යෝජනාව කළේ. හැබැයි ඒ උත්තරම කියනවා මම අංකඩිච්ච හරකෙක් කියලා. මට ඇත්තටම හරි පුදුම හිතුණා ඇයි සාරිපුත්ත හඳුරෝ මෙහෙම කියන්නේ කියලා. මොකද්ද මේ කතාවේ තියෙන තේරුම කියලා. ඇයි භාවනාවට යනකොට අපිට මේක තේරෙන්න බැයිද? මොකද්ද මුන්වහන්සේ මේ කියන කතාව කියලා. මම අහලා තියෙනවා සාරිපුත්තයන් වහන්සේ ගොඩක් ඔය ආනාපාන සතිය ගැන ගොඩක් වර්ණනා කරා. හැබැයි සූත්‍රයේ අවසානයේට බලනකොට ආන්ටික කැඩෙනවා ඇති. අපි මුලදී අර හඳුනාගත්ත ශබ්දය හෝ සිතුවිල්ල වේදනාව හරි මොකක් හරි කමයි. ඒ දේවල් හුදෙක් සිහියක් ඇති කර ගන්න තියෙන කාරණාවක් පමණයි කියන තැනටම හඳුනාගත්තා වගේ පසු කාලීනවත් ඒ දේවල් වලට හිත යන්නේ ඇයි හිත තියෙන්නේ ඇයි ඒ වලට අකමැති වෙන්නේ ඇයි කැමති වෙන්නේ ඇයි කවුද මේක කළේ කොහොමද ඒක උනේ මේ කියන හැම දෙයක්ම අවබෝධ කරගන්න අර පරිඥාත මට්ටමට ඇවිල්ලා ආපහු මුලට වැටෙනවා. එතකොට අඟ හැලෙනවා ඇත්තටම කියනවා. ඒක තමයි. ඒක වෙන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය සංසිද්ධියයි මම පුතා ආනාපාන සති සූත්‍රයෙන් මං ඉගෙන ගත්ත සමග ගුරුවරු කියලා දුන්න කාරණාව වෙන.
එතකොට මේ ක්‍රමයට යන හන්ද තමයි ඔයයන්ට මතක ඇති මම ගාතාවකුත් ගත්තා අර සන්ත වාචා සන්තමානසා සන්තාන්තේ සංගතන්ති තං ඔක්කිත චක්කුමිත බහණේ තාදිසා ගමනාමම ශාන්ත වචන තියෙන ශාන්ත ගති පැවැත්ම තියෙන සන්තාන්තේ සංගතන්ති තං ඊටන් හිටියත් වාඩි වෙලා හිටියත් ගමනේ යෙදුනත් මොනවා හරි කරත් හරි ශාන්ත දානයි ඔක්කිත චක්කුමිත බහණේ නිතරම ඇස් දෙක පහළට යොමු වෙලා තියෙනවා ඒක හරියට අර තිල්ලව් වගේ අර මේ බලන්නේ නැල්ල කලබල නැහැ තාදිසා සමනාමම් සෝතාපන්න වෙච්ච උපාසකම්ම කෙනෙක් කියනවා මේ ශාසනය තුල ඉන්න ඇත්තෝ එහෙමයි කියලා. එතකොට ඔය කියන தත්ත්වයට අපිට යන්න හැදෙන පාරයි මේ කියවෙන්නේ. භාවනාව තුලින් හිතන්ට නාකයි මේක මේ ටෙක්නිකල් වශයෙන් නැත්නම් මේක මේ වචනාර්ථ වලින් ජය ගන්න තියෙන කාරණාවක් කියලා. ඒක පුස්තක්. මේක වචනාර්ථයේ ඉක්මවා ගිය මහා පුදුමාකාර ධර්මාර්ථයක් තියෙන එකක්. ඒ ධර්මාර්ථය තුල තියෙන නිහතමානීත්වයක්, ශාන්ත භාවයක්, නිවිච්ච, මිදිච්ච, මෙදිච්ච ස්වභාවය. ඒ ස්වභාවයට අපිව පත් කරන භාවනා ක්‍රමයයි ආනාපාන සති සූත්‍රය කියලා කියන්නේ. ආනාපාන සතිය කියලා කියන්නේ වෙනස තමයි කවුරු හරි කෙනෙක් ඥානවන්ත නම් මම මේක අදයි කියන්නේ අතන කියනවා නම් මේ කාරණාව ඔය ධර්ම සාකච්ඡා කරද්දී නම් කියලා තියෙනවා. නමුත් අපේ වැඩසටහනේදී අදයි කියන්නේ. මේ සූත්‍රයේ තියෙන ওই කාරණා ටික අල්ලගත්තා නම් ওই කාරණා 16 පුළුවන්කමක් තියෙනවා නම් අනිත් දේවල් වලට උනත් භාවිතා කරන්න තියෙන ක්‍රමය ඔන්න ඕකයි. මයින් අහන්න නම් එපා හම්දුනේ ඒක කරන්නේ කොහොමද කියලා. ඒ වගේ මෝඩ තන ප්‍රශ්න නම් අහන්න එපා. නමුත් ඥානවන්තයි නම් ඒක එහෙම අල්ලගන්න පුළුවන්කමක් තියෙනවා. ඉතින් මේ හැම එකකම මම කියලා දෙන්න යන්නේ අපි අපේ ධර්ම මාර්ගය තුල මූලමයි පිරිසිදු කරන්න ඕනේ. වෙන මොකක්වත්ම නෙවෙයි ඍජු දෘෂ්ටියයි සීලයයි. ඔච්චරයි. සිහිය පුරුදු කිරීම කියන දෘෂ්ටිය නම් තියෙන්නේ ඒක විතරක් කරගෙන හිටියනම් ප්‍රශ්න ටික ඔක්කොම නැහැ. මේකට වෙන වෙන කාරණා දාගන්න ගියොතින් තමයි මේ අවුල තියෙන්නේ. සූත්‍රයට අනුකූලව වුණත්, භාවනාවට අනුකූලව වුණත්, බොජ්ජංග වලට අනුකූලව වුණත් ඕන පැත්තකින් අරගෙන බලන්න අවසානයේදී අපි ඇවිල්ලා ඉන්නේ මුලටම තමයි. ඒ පටන් ගත්ත තැනම තමයි. හැබැයි වටපිටාව ඒක වුණාට එතනට එන්න කෙනා බොහෝම අධ්‍යක්ීම් බහුල කෙනෙක්. අර ඒ වන්ති පරිවර්තන ද්වාදසාකාරම් කියන්නේ ඒ වගේමයිනේ. ඒ තරම් මහා විශාල විදිහේ අධ්‍යක්ීම් සමුදායක් අරගෙන එන කෙනෙක්. එයාට ආය අලුතින් අධ්‍යක්ීම් ලබන්න හෝ අවබෝධ කරගන්න හෝ දෙයක් නැති වෙන්න පුළුවන්. උදාහරණයක් හැටියට 1 1 2 කියන එක හරියට දන්නවනම් ආය හොයන්න දෙයක් නැහැ. ආන් ඒ තාලේ වගේ තමයි. හුස්ම කියන එක තුල සිද්ධ වෙන්න පුළුවන් සම්පූර්ණ කාරණාවල් ටික හඳුනාගෙන නම් ඉන්නේ. වේදනාව කියන එක තුල තියෙන සම්පූර්ණ කාරණාවල් ටික හඳුනාගෙන නම් ඉන්නේ. සංඥාව තුල තියෙන සියලුම කාරණාවල් ටික හඳුනාගෙන නම් ඉන්නේ. සිතුවිල්ල තුල තියෙන සියලුම කාරණාවල් ටික හඳුනාගෙන නම් ඉන්නේ. මේකේ තේරුම සිතුවිලි මේක රාග මේක ද්වේෂ මේක මෝහ එහෙම නෙවෙයි මේ. මේක සිද්ධ වෙන්නේ කොහොමද? ඇයි මේක සිද්ධ වෙන්නේ? මොකද්ද ප්‍රභවය? මොනවාද ආහාර? කවුද මේකට තල්ලුව දෙන්නේ? ඇයි තල්ලුව දෙන්නේ? ඒකෙන් නිදහස් වෙන්නේ කොහොමද? නිදහස් වුණාම කොහොමද? ඔය කොහොම ටික අරගෙන බලනකොට අපි භාවනාවේ අර මුල හිටිය තැනමයි ඉන්නේ. ඒකයි මේ ගමන තුළ අර සාන්ත ගති පැවතුම් තියෙන නිවිච්ච හංකෙලිච්ච කෙනෙක් බිහි වෙන්නේ. එහෙම නැතිනම් මේක තුල හැදෙන්නේ ඇත්තටම කියනවා නම් අද කාලේ ඉන්නා වගේ අර ඇඟාතපය ලොකුවට තියෙන බොහොම සද්ධාන්ත මහා කෙරුම් කාර්යය පොඩක්. එහෙම එකක් නන් නෙවෙයි මට තේරෙන හැටියට මේ ශාසනය. මේ ශාසනය තුල නිහතමානීත්වය කියන එක හට ගන්න
ඕන එකටත් වඩා හට ගැනෙන එකක් වගේ හරි. මේ මාර්ගය තුල යෑම තුලින් මේ මාර්ගය තුල ගමන් කිරීම තුලින් ඒ ගමන් කරන ක්‍රමයයි මේ තියෙන්නේ. එතකොට අපි හිතන ක්‍රමයට වඩා මේක ඇත්තටම පටහැනි නේද? අපි හැමදාම හිතන්නේ යමක් කරන්නේ යමක් ලබා ගන්නට කියලා. අවසානට බලනකොට මේක තුලින් අපට උගන්වන්නේ යමක් කරන්නේ ලැබෙන දේ අතහරින්න කියලා. ඒක පටිසෝත්ථගාමී නම් තමයිනේ. ඒක ආපස්සට යන ගමනක් නම් තමයිනේ. එතකොට භාවනා ගමන තුලදී වුණත් කවුරු නමුත් කෙනෙක්ට තේරෙනවා නම් තේරුම් ගන්න පුළුවන් නම් සිහියට වෙලා ඉන්න එක තුල මේ හැම දෙයකටම විසඳුමක් තියෙනවා. හැබැයි එහෙම විසඳුමක් නැති වෙන්න පුළුවන් ඒකට වෙලා ඉන්න බැරි නම්. ඒ ඉන්න බෑ කියලා කියන්නේ එයා නිශ්චිතයි. එයා හෙල්ලෙනවා. කෙලෙස් හින්දා කම්පා වෙනවා. ඒ දෙයට එන්න පුළුවන් ඉන්න බෑ වගේ තමයි. මේ ලෝකේ තියෙන දේවල් එයා උපාදාන හැටියට අල්ලා ගැනීම හැටියට ගන්න පුළුවන්. විශේෂයෙන් භාවනාවේ තියෙන කාරණාවක් පවා. ඒකයි අපි භාවනාව තුලදී ওই විදිහට ඉන්නේ කොහොමද කියලා ඉගෙනගෙන සාමාන්‍ය ජීවිතයට පුරුදු කරන්න යනවා. අවසානට බලනකොට මේක කරන්න තිබිලා තියෙන්නේ 100%කම සිහියෙන් ඉන්න එක විතරයි. එච්චරයි. මන්ට තේරෙන ධහම තුල නම් මේකෙන් කියලා දෙන්න. හැබැයි ඒ ඉදීම තුල අපි ගොඩාක් ලොකු වටයක් ගිහිලා නම් තියෙනවා. ඒ වටවන්දනාවේ ගියේ මේක ඇතුලේ තියෙන මේ සංඝටක මොනවද කියන එක ගැන පිරිසින්ට දැක ගන්න තමයි. ඒ ගමන අනිවාර්යමයි. යා යුතුමයි. එහෙම කෙලවරකට ගියාට පස්සේ තේරුනේ අර ධම්මානුපස්සනාවේ තියෙන අනිත්‍ය හැටියට දකින්න එක, විරාග හැටියට දකින්න එක, නිරෝධ හැටියට දකින්න එක, පටිනිස්සග්ග කියලා කියන අතහැරීම හැටියට දකින්න එක කියන මේ කාරණා හතර හන්දයි ආනාපාන සතිය ආශ්‍රයම කතා කළොත් අපේ භාවනා ගමන ඉස්සරහට ගිහිලා තියෙනවා. ඇහිච්ච සද්දෙට විරාගයක් ඇති කරගත්ත හන්දයි සද්දෙන් බැහැර වෙන්න පුළුවන් උනේ. තිවිච්ච සිතුවිල්ල ආය ඇති නොකර ගන්න පුළුවන් වෙන විදිහේ අවධියකට හෝ විරාගයකට එහෙම නැත්නම් ඒ කියන්නේ ඒකට අකමැත්තක් එන විදිහට අකමැත්තක් කියලා කියන්නේ ගැටීමක් නෙවෙයි. ඒක අතහරින්න ඕන විදිහ අදහසකට ඒක ඉස්සෙල් හැටියට තියෙන්නේ නැහැ කියන අදහසකට අපි ආවට පස්සේ තමයි ඒ සිතුවිල්ලෙන් පවා නිදහස් වෙන්න පුළුවන් වුනේ. වේදනාවටත් ඕකෝම තමයි. ඊට පස්සේ අපි ආව ශරීරයට ශරීරයේදීත් ඕකෝම තමයි. පද වේදනාව වෙන්න පුළුවන්, ශරීරයේ දැනීම වෙන්න පුළුවන්, පළු ස්වභාව වෙන්න පුළුවන්. ඒවටත් ওই ටිකම තමයි. අවසානට ආවා ඊළඟට ඔන්න සියුම් කොටසකට ආවා. ඊළඟට මුදු සහැල්ලු වෙන්න ගත්තා. ඒකෙදිත් ඕකම තමයි. වෙන මොකවත් නෙවෙයි අපි භාවිතා කරේ අර ධම්මානුපස්සනාවේ තියෙන කාරණා හතරම තමයි. ඇවිල්ලා තියෙන ආපස්සට මුලට. එතකොට මේ පුරුදු කරලා තියෙන්නේ පනස්ස සතිපට්ඨිතා කියන කාරණාව පමණයි අවසානට බලන්න. හැබැයි ඒක කරා වුණාට ඔය කියන තැනට එන්න ඒ වගේ සම්පජාන මානසිකත්වයක් හදාගන්නට ඉවසීමක් කියලා කියන හිතේ තැම්පත් භාවය උපරිම මට්ටමට දියුණු කරගන්න කාලයක් පුරුදු කරන්න වෙනවා. ඒ දේ කළායින් පස්සේ තමයි අපිටම තේරෙන්න ගන්න ඕන. මේක තුල තියෙන ස්වභාවයේ තියෙන්නේ සිහියක් ඇති කරගන්න විතරයි. එච්චරයි. එතනින් එච්චරයි. එහෙම නැති තාක් තමයි අපිට ප්‍රශ්නේ තියෙන්නේ. එතකොට මේ ධහම තුලින් අර හදන හෝ නිෂ්පාදනය කරන නිහතමානී ලෝකයේ තියෙන ඕනම එකක් අතහරින චරිතය හදන්නේ ඔන්න ওই විදිහටයි කියන එකයි මේ දවිසංසේගේ වැටහීම සහ මගේ ගුරුන් වහන්සේලා මට කියලා දීලා තියෙනවා. ඉතින් එන්න ඒ කියන කාරණාවයි මට ඔයයන්ට එදා 19 වෙනි දේශනාවේදී කියලා දෙන්න ඕනකම තිබේ. ඉතින් ඒ දේශනාව ගැනම තමයි ආපහු ඒ කියපු කාරණාව ගැනම තමයි ආපහු සඳහන් කරන්නේ. අපි දේශනාවට ආපස්සට ගියොත් එහෙම ඒක තුලදී මම ඇත්තටම දැකපු කාරණේ සහ මට කියන්න ඕන වෙච්ච කාරණේත් ඕකම තමයි.
අපි අර අනිත්‍ය විරාග නිරෝධ සහ පටිනිස්සග්ග කියන හතරක් හැටියට අරගෙන වෙන වෙනම කරන්ට යනවා නම් නමුත් අවසානයේ බලනකොට අනිත්‍යතාවයේ සිද්ධ වෙලා තියෙන්නේ විරාගයක් දැකපු හින්දා හෝ නිරෝධයක් දැකපු හින්දා හෝ අතහරින්න උවමනාකමක් තිබෙ හින්දා හෝ ඔය හතර දෙනාගේ උවමනාව මත කියන එක අපිට තේරෙන්න පටන් ගන්න පුළුවන්. එතකොට සම්පූර්ණ ආනාපාන සතිය තුළ මුල ඉඳලාම අපි කරලා තියෙන්නේ නෑ. අපේ භාවනා ගමන තුළම මුල ඉඳලාම අපි කරලා තියෙන්නේ ඔය කියන වැඩපිළිවෙලමයි සතිපට්ඨානය තුළදී නම්. එතකොට මේ කියන විපස්සනාව කියන එක වඩලා තියෙන්නේ සමතයත් එක්කමයි. ඕකයි මේකට යුගනන්ද කියන්නේ. සමතය කියලා කියන්නේ මම පුතා වෙන මොකක්වත් නෙවෙයි. ඉවසීමක් හදාගත්තා. මේ ටික මේ විදිහට තියෙනකන් දකින්ට හෝ ඒක දකින්නකන් ඉන්න ඉවසීමක් හදාගත්තා. එහෙම tempatකමක් හදාගත්තා. ඒ ඉවසලා ඒක දකින්නකන් ඒක පේනකන් ඒකත් එක්ක ඉන්න උනහම ඔන්න පටන් ගත්තා. තේරෙන්න ගත්තා මේක තුල තියෙන අනිත්‍යතාවය මේකයි. ඒ කියන්නේ අතරම මේක විරාගයක් තමයි. මේකට ඇලිට දෙයක් නෑ තමයි කියන එක අපිට පේන්න. ඒක හන්ද තමයි මේ ආපස්සට. ඉතින් හුදෙක් අපි කලේ මොකද්ද? සිහියට ප්‍රධාන තැනක් දීලා ඒ සිහියත් එක්කම ඉන්න එක තමයි. එතකොට එන අරමුණු තිබුණා ඒ එන අරමුණු ආවේ කොහෙන්ද? මොකද්ද උනේ? අල්ලගෙනද ඉන්නේ මං නැත්ද? ඔය කියන දේවල් එක තමයි අපිට අහුවෙන්න ගත්තේ මේ කියන අරමුණු වලට මම ප්‍රතිචාරය දක්වලා තියෙන්නේ අනිත්‍යතාවය කියන හැෙන්ද නිත්‍යතාවය කියන හැෙන්ද රාගයේ හැෙන්ද විරාගයේ හැෙන්ද නිරෝධයේ හැෙන්ද රෝධමේ හැෙන්ද පටිනිස්සග්ගය කියලා කියන අතහැරීමේ හැෙන්ද එහෙම නැතිනම් අතහරින්න ඕනේ නැහැ කියන හැෙන්ද කියන එක අහුවෙන්න ගත්තේ ඒකයි. ඒ දේ තේරෙනකන් ඉන්න එකයි හිතේ තැම්පත්කම කියලා එතකොට නැත්නම් ඉවසීම කියලා මම අර්ථකථනය කළේ. ඔන්න ওই දේවල් වලින් එනකොට අපිව හිමීට ඇදගෙන ආවි භාවනා ගමන තුල ඉස්සරහකට හෝ පස්සකට හෝ කොහේ හරි පැත්තකට. නමුත් ඒ යන හැම පැත්තකම තිබිලා තියෙන්නේ ඔය කියාපු ධම්මානුපස්සනාවේ කාරණා හතර තමයි හරියට අර හොල්මන් කරනවා වගේ අපිත් එක්ක මේ ගමන ඇවිල්ලා තියෙන්නේ. අවසානට බලනකොට ඒකයි ආනාපාන සතිය තුල කාරණා ඔක්කොම ටික කරලා අතනට ගිහිල්ලා ඉවරයක් කරනවා කියලා හිතුවා වුණාට ඒ කාරණා හතර හන්ද තමයි ධම්මානුපස්සනාවේ ඔය කියපු කාරණා හතර හන්ද තමයි ආනාපාන සතිය සම්පූර්ණයෙන්ම අපි ඇවිල්ලා තියෙන්නේ කියන එක තේරෙන්න ගන්න. ඒකට අවසානට බලද්දි අපි කරලා තියෙන වෙන මොකක්වත් නෙවෙයි. ඒ හැම එකක්ම සිහියක් ඇති කර ගන්න ඕන තැනකට විතරක්පත් කරගෙන බලාගෙන ඉඳලා තියෙනවා. මේ බලාගෙන ඉඳීම තුළ අපිට අහුවෙලා තියෙනවා මම ගන්න නිත්‍ය අනිත්‍ය ස්වභාවයන්, රාග විරාග ස්වභාවයන්, රෝධ නිරෝධ ස්වභාවයන්, පටිනිස්සග්ග හෝ නිස්සග්ග ස්වභාවය. මේ කියන හැම එකක්ම දැක බලාගෙන තමයි අපි මේ ගමන යන්නේ. ඒක දැක බලා ගන්නට පුළුවන්කම හම්බ වුණේ ඇත්තටම කියනවා නම් ඔය කියන ආනාපාන සති දේශනාව හන්දට. ඒකයි මේ දේශනාවට මම මෙච්චර කැමති වගේම මේ දේශනාව මේ තරමට සුවිශේෂයි කියලා කියන්නේ. ඒකේ අපේ මේ ජීවිත ගමන තුළ තියෙන සියලුම කාරණාවන් වලට ඒ කාරණා සිද්ධ වෙන විදිහ ගැන සමස්ත චිත්‍රය ඇඳලා පෙන්නනවා. සමස්ත චිත්‍රය ඇඳලා පෙන්නනවා. නෝනැත්තෝ ඒ විදිහට කරුණු කාරණා හොයා ගන්නවා. ඉතින් ඒ කියන කාරණාවයි මට කියන්න ඕනකම තිබ්බේ. ඉතින් අපි පින්වත් මෑණියෝ කරපු ආරාධනාව බොහොම ඉතිසිතින් පිළිගත්තා. වගේ මේ අදහස ඇත්තටම බොහොම හොඳ දෙයක්. ඒක බොහොම හොඳ කාරණාවක් නේද? ඉතින් එතුමියටත් අනුමೋದනා පූර්වක වෙන්න ඕන. අනික ඇත්තන්ටත් මේ කියන අභිලාෂය ලබා දෙන්න මූලිකත්වයේ ගත්තා කියන කාරණාව හන්දා. ඉතින් එහෙම සලකලා අද දේශනාව අපි මෙතකින් සමාප්ත කරමු. කල්පනා කර ගන්න ඕන අද දේශනාව තුළින් මේ සලසාගත ඇති කරගත්තේ නාම දැනුම ඔයයන්ගේ ජීවිතවල ධර්ම අවබෝධය ලබන්නටම අනුසිලවන්ත භාවයක් ඇති කර ගන්නටම හේතු වාසනා උපකාර වේවා කියලා මම බලාපොරොත්තු වෙනවා. අන්දමයන් ධම්ම කථාය සාදුකං දදාමසේ සාදු 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 අනුමෝදාමි